හොඳයි. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් අය යෙන් බොහෝ දෙනෙක්ම දැන් පුරා දින 8ක්ම මේ ස්ථානයේ නැවත සිටින් භාවනා විදිහට සිටියේ. අද පැමිණියත් අද උදේසිට මේ දක්වාම සමාධි හැකියන්දමින් භාවනාවක යෙදලා සිටියේ. මේ දක්වාම මේ පින්වත් අයගේ සංසාන තුල කලින් මේ ස්ථානයට පැමිණීමට පෙර තිබුණු තත්ත්වයට වඩා ඉන්ද්‍රිය ධර්මයන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැනි ඉන්ද්‍රිය ධර්මයන් මේ අයගේ සංතාන තුළ දැන් දියුණු වෙලා ඒ වගේම බල ධර්මයන් ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන බල ධර්මයෙන් උත්පැදිලා ධර්මයක් දුරට හෝ සත්බොධ්‍යංග ධර්මයන්ගේ වැඩි දියුණුවක් එසේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණුවකුත් මේ අයගේ සංතාන තුළ දැන් ඇති කියලා මා අදහස් කරනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම භාවනා කරලා බොහෝ දුරට සීලය ආරක්ෂා වෙලා තිබෙන ඒ වගේම සමාධියත් ධර්මයක් බොහෝ දුරට වැඩි ඇති ප්‍රඥාවත් එලෙසින්ම ඒකට අනුකූලව වන්දමින් දියුණු වී ඇති. මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කළ යුත්තේ නිර්වාණය එන්නුම් කරන නිර්වාණය සාක්ෂාත් කළ හැකි ධර්ම දේශනාවක්. සමහර අයට ඒ වයිතරම් ගෝචර නොවන්නට පුළුවන් මේ ඉන්න කීප දෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා තිබෙනවා අනාගතයේ මෙන්න මෙහෙම කාලයක් උදා වෙනවා මහණෙනි ශුන්්‍යත පටිසංයුක්ත දේශනාවල් දේශනා කරනකොට නිබ්බාන පටිසංයුක්ත දේශනාවන් දේශනා කරනකොට මිනිසු ඒවා අහන්නේ එවුන්කන් දෙන්නේ අහන්නට කැමති වන්නේ නැහැ කියලා. අනාගතයේ මේ தත්ත්වය උදා වෙන බව එදා බුදු පියාණන් වහන්සේ දැකලා ඒ දේශනේ එලෙසින් වදාළා. නිබ්බාන පටිසංයුත්තේ කියන්නේ නිර්වාණය සම්ප්‍රේත නිර්වාණය පෙන්눔 කරන ලබන දේශනා. ශුන්්‍යත පටිසංයුත්තේ කියන්නේ ශූන්‍යතාවය විදහා දක්වන ධර්ම දේශනා. අද ඒ කාලේ උද්ගත වෙයි තියෙන බවයි අපිට පේන්නේ. බොහෝ දුරට ධර්ම දේශනා තුළින් මේ පින්වත් අය ආනන්ද කැමැති බණ කතා කතන්දර නවකතා කියවන්නාසේ කනට මිහිරි ඒවයි. අමිහිරි වත් මේ දවස් 7ක් තිස්සේ භාවනා කරපු යෝගාවචරයන් දේශා විශේෂයෙන්ම සමාධි ප්‍රඥා දියුණු වී ඇති යෝගාවචරයන් දේශා අපේ ශුන්්‍යත පටිසංයුක්ත දේශනාවක් කිරීමට අදහස් කළා. ඒ අපගේ දේශනා තුළින් පසුගිය වසර තුනදීම මා හිතන්නේ 18 දෙනෙක් පමණ දෙනෙක්ම දේශනා අසමය සිටිද්දීම ශූන්‍යතාවයේ අත්දැක්වා සමහර කෙනෙක් එයින් එහා තියෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා. මේ දේශනය මා ඒ පදේ කීවේ මේ අය උනන්දුපත් කිරීමට මේ දේශනයට සාවධානව අන්‍ය විහිත නොවි සමාධිමත් සිතක් ඇතුව කන් යොමු කළ යුතු බව ප්‍රකාශ කිරීමට. එම නිසා මේ කියන ධර්මයේ ප්‍රායෝගික ධර්මයක් වශයෙන් සිතාගෙන කියන ධම් එතනම හදවත ඇතුලින් දැක ක්‍රියාත්මක කරමින් අහන්නට ඕන. සාමාන්‍ය ධර්ම දේශනා අසනවා වශයෙන් වගේ නෙවෙයි. එසේ හදවත ඇතුලෙන් මේ ධර්මයේ දැක හදවත තුලින් ධර්මයේ පුහුණු කරමින් නැත්නම් එය ක්‍රියාත්මක කරමින් ඇසුව කෙනෙකුට මේ ධර්ම දේශනාව අවසානයේදී සමහර විට මාර්ගඵලයක්වත් සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා ඇති. එසේම වේවා කියන කාරුණික හදවතක් පෙරදරි කරගෙනම අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ සිත සමාධිමත් කරගෙන වෙන පැතිවලට වෙන අරමුණු කරා සිට යන්නට ඉඩ නොදී මෙහිම සිත පිහිටවමින් ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ ධර්ම අවවාදයක්. බුදුරජාණන් වහන්සේ සම්මුත ආනන්ද ස්වාමීන් වහන්සේ ගොස් මෙසේ විමසනවා. ශුඤ්ඤෝ භන්තේති ලෝකෝ ශුඤ්ඤෝ ලෝකෝති භන්තේ උච්චති චිත්තාවතානකෝ භන්තේ ශුඤ්ඤෝ ලෝකෝති උච්චති. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ ශූන්‍යයි ශුඤ්ඤෝ ලෝකෝති භන්තේ උච්චති. මේ ලෝකයේ ශූන්‍යයි කියලා කියනවා. චිත්තාවතානකෝ භන්තේ ශුඤ්ඤෝ ලෝකෝති උච්චති. හිතකින්නම් බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ ශූන්‍යයි කියලා කියනවාද? මේ ශූන්‍ය කියන පදය සමහර විට මේ අයට නොතේරෙනවා වෙන්නට පුළුවන්. ශූන්‍ය කියන එකට
තිබෙන හොඳම සිංහල වචනේ තමයි තිස් බව කියන්නේ. කිසිත් නැති බව කියන එක. ඒ අදහස කිසිත් නැති බව කියනකොට ඒ ශූන්‍ය කියන ඒ අදහස සමහර විට වැරදි ලෙසින් අවබෝධ කරගන්නට පුළුවන්. එහෙම නෙවෙයි ශූන්‍ය කියන්නේ කලින් බැලූ බැලමට පෙනෙනවා යම් දෙයක් තිබෙනසේ නමුත් විමසා බලනකොට එහෙම දෙයක් පෙනෙන්නට නැතිව යනවා. අන්න එහෙම ඉස්සල්ලා පෙනිලා විමසා බලන විට පෙනෙන්නට නැති දෙයක් දකින්නේ ශුන්‍යතාවයක් තුළින්. දැන් මා කලින් දවසක මෙතෙන්දී ප්‍රකාශ කළා මතකයි මේ ගැන. අපට අහස කියලා එකක් උඩින් දිස් වෙනවා නිල් පාටට. ඒක අපි කාටත් පේනවා. නමුත් ඉහළට යන්නට මේ නිල් පාට කියලා දෙයක් ඇත්ත වශයෙන්ම මේ පොළොවේ සිට අපි දැක්කට එහෙම එකක් උඩ අභ්‍යවකාශය තුල නැහැ. නිල් පාට කියලා යමක් පේනවා. නමුත් ඉහළට යනකොට එහෙම දෙයක් නැහැ. ඒක හිස් දෙයක්. මෙන්න මේ වගේ. නැත්තම් අපිට මිරිගුවක් පේනවා. මිරිගුව කියන්නේ ඈතට දිස් වෙනවා වතුර තියෙනවා වගේ. විශේෂයෙන්ම ඒක පායා හොද්දට පායලා අවුව තියෙන වෙලාවකටයි ඒක පේන්නේ. ඈතට වතුර පිරලා තියෙනවා වගේ පේනවා. නමුත් ළඟට ගියාට පස්සෙ එහෙම වතුරක් දිස්සන්නේ නැහැ. ඒක මිරිගුවක්. ඒක ශූන්‍ය දෙයක්. මේ ශූන්‍යත කියන ශූන්‍ය කියන වචනේ අදහස එයින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ ලෝකේ ශූන්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කෙතකින්නම් මේ ලෝකයේ ශූන්‍ය වෙනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ නැගූ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ මෙලෙසින් පිළිතුරු සපයනවා. යස්මාචකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනේනවා තස්මා ශුන්‍යෝ ලෝකෝති උච්චති. යස්මාචකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනේනවා මේ ආත්මයක් වශයෙන් හෝ ආත්මයට අධ්‍යක් වශයෙන් ගැනීමට කිසිම දෙයක් නැති නිසා ආනන්ද මේක ශුන්‍යයි කියලා ශූන්‍යයි කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ආත්මයක් වශයෙන් හෝ ආත්මයට අයිති දෙයක් වශයෙන් හෝ ගැනීමට කිසිම දෙයක් මේ පංචස්කන්ධ ලෝකේ නැති නිසා ඒට ශුන්‍යත ලෝකයක්, ශූන්‍ය ලෝකයක්, හිස් ලෝකයක් කියලා මම ප්‍රකාශ කරනවා කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. කිංචානන්ද ශුන්‍යං අත්තේනවා අත්තේනවා කුමක්ද ආනන්ද ශූන්‍ය වන්නේ ආත්මයක් නොවන්නේ ආත්මයට ඇති දෙයක් නොවන ලෙසින් ශූන්‍ය වන්නේ. මෙන්න මෙතනින් මෙහාට ධර්මයේ සාවධානව අහන්නට වෙයි. චක්ඛුංකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තේනවා රූපා ශුන්‍යා අත්තේනවා අත්තේනවා චක්ඛු විඥානං ශුන්‍යං අත්තේනවා අත්තේනවා චක්ඛු සම්පස්සෝ ශුන්‍යෝ අත්තේනවා අත්තේනවා යම්පිදං චක්ඛු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පේ ශුන්‍යං අත්තේනවා අත්තේනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර පාඨය. මොකද්ද මේ ශූන්‍යයි කියලා කියන්නේ? ආත්මයක් නැත්තේ ආත්මයට අයිති දෙයක් නොවන්නේ කුමක්ද? චක්ඛුංකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තේනවා. ආනන්දය මේ ඇහැ ශූන්‍ය දෙයක්, ආත්ම නොවන දෙයක්, ආත්මයට අයිති දෙයක් නෙවෙයි. රූපා ශුන්‍යා මේ ඇහැට පෙනෙන සියලුම රූප ආත්ම නෙවෙයි, ආත්මීය දෙයක් වශයෙන් ගන්නට නැහැ, ශූන්‍යයි. චක්ඛු විඥාන ශුන්‍යං ඇහැයි රූපයයි ගැටීම නිසා එහි පහළවන ඒ රූප දැනීමේ සිත චක්ඛු විඥානය ශූන්‍යයි, ආත්මයක් වශයෙන් සහ ආත්මීය වශයෙන්. චක්ඛු සම්පස්සෝ ශුන්‍යෝ මේ තුන් දෙනාගේ එකතුව ඇහැයි රූපයයි චක්ඛු විඥානය කියන තුන් දෙනාගේ එකතුවයි චක්ඛු සම්පස්සය. මේක ශූන්‍යයි, ආත්මයක් සහ ආත්මීය වශයෙන්. ඒ වගේම යම් පිටං චක්ඛු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං මේ චක්ඛු සම්පස්සේ නිසා යම් වේදනාවක් ඇති වුණා නම් සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සුඛෝ දුක්ඛෝ උපේක්ෂා මඳවත් වේදනාවක් සම්පේ ශුන්‍යං අත්තේනවා අත්තේනවා ඒකස්සෝඤ්ඤයි ආනන්ද ආත්මයක් වශයෙන් හා ආත්මීය වශයෙන් ආත්මයට අයත්යක් වශයෙන් මේ විදිහටම නාසයට ඒ වගේම කනට, දිවට, ශරීරයට, මනසට කියන ඉන්ද්‍රිය හයතම බදාලා. දැන් මේකයි අපි තරමද්දුරට දිගහැර පෙන්වන්න කරන්නට අදහස් කරන්නේ.
ඇහැ ශූන්‍ය දෙයක්, මම නොවන, මගේ නොවන, ආත්මීය නොවන දෙයක්. මොකද්ද මේ ඇහැ කියන්නේ? මේ අපට පෙනෙන ඇස් ගඩුවද? සසම්භාර චක්කෝ කියලා ඔකට පොත්පත්වල කියන මහා බරපතල වචනයක්. මේ පින්වත් අය දැකලා ඇති මේ ගෙදරවල වලට මාළුවෝ එහෙම ගෙනාවට පස්සේ ඒ මාළුවන්ගේ ඇස් රවුමට ගලවලා ගන්නට පුළුවන්. මම හිතන්නේ බොහෝ දෙනෙක් දැකලා ඇති. අපේ ඇහැ මේ වගේ රවුමට තිබුණට ඒක ගලවලා ගන්නට පුළුවන්. ටික තිබුණට ඒක ගැලෙව්වට පස්සේ රවුමටයි පෙනෙන්නේ. චක්කු ගෝලයක්. මේ ඇහැ අපි මගේ කියලා අල්ලා ගන්නවා. මේ ඇහැ තුළ තිබෙනවා මිනිසු ආකර්ෂණීය කළ හැකි ශක්තියක්. මිනිසුන්ගේ සිත් ඇදලා බැඳලා තබන්නට පුළුවන් ශක්තියක්. ඒ ශක්තිය පවතින්නේ ඇහි තියෙන ශූන්‍යතාවයේ දකින්නට බැරි හදවත් තුළයි. ඒ බැඳීම ඇතිවන්නේ ඒ ශූන්‍යතාවය පෙනුන්නේ නැති හදවත් තුළයි. ඇහැ ඒ ලෙසින් අපි ඇහැ කියලා කතා කළාට අර මස් gadu මස් කියන එකක් වැරදි. අර රවුම් ගෝලය අපි ගත්තොත් ඇස් ගෝලය ඒකේ ඇහැ කියලා අපි කතා කරන්නේ අර කළු ඉන්ද්‍රියාව මැද තියෙන රූප ඇදගැනීමේ ශක්තිය, රූප ඡාය වැටීමේ රූපයන්ගේ ඡායාව ඇදගන්නා ශක්තිය ඇති කරන්න පමණයි. අන්තෙන් වලට අපි ඇහැ කියලා කතා කරන්නේ නැහැ. මේ ඇස් අපි ගලවලා ඒවා පළලා ඒව ඇතුලේ තියෙන ඒවා දැකලා තියෙනවා. මිනිසුන්ගේ, මරිච්ච මිනිසුන්ගේ. මේ ඇහැ ගැලෙව්වට පසුව ඇහැ වටේටම තියුණු ආයුධයකින් අපට පුළුවන් ඒක පලන්නට. පොල් ගෙඩියක් දෙකට පලනවා වගේ මේ ඇස් ගෝලය අපට පුළුවන් දිග අතට හෝ හරස් අතට දෙකට කපන්නට. මේක කපනකොට පේනවා තද හමක් ඇහැ මත පිටින් තියෙන. අපේ මේ යටිපතුල් වල තද හමද ඊටත් වැඩිය තද ගතියක් මේ ඇස් වල තියෙනවා හමක. ඇසේ මත පිටින් තියෙන හම. ඊට යටින් තියෙන්නේ සුදු පාටට හුරු වතුර ගතියක්. සම්පූර්ණයෙන් ඇහැයට වතුර ගොඩක්. අර කළු ඉන්ද්‍රියාව තියෙන තැන පමණක් යාන්තම් කහ පාටට මේ යන්තම් කහ පාටට විතර සුදු මදයක් වෙන්නේ මේ තද ගතියක් තියෙනවා. මේ ටික දැන් ඇහැ කියලා හිතන්න ඕනේ ඇහැ ගැලෙව්වා. සම්පූර්ණයෙන්ම ඉතින් ඇහැ ගලවන්න අහකට. අහකට ගලවලා දැන් විතරම ඇහැ පලනවා. සැලුවට පස්සේ මේකේ තියෙන වතුර කොටස අර ඉතාම පිරිසිදුයි. සුදු පාටයි ඒ වතුර. හරි පැහැදිලි. ඒක දැන් වතුර ටික පොළොවට උරා ගත්තනම් ඔක්කොම වතුර ටික නොපෙනී යනවා. මේ තත්ත්වය අත්දකින්න ඕනේ. මේ වතුර ගතිය ඇහැ ඇතුලේ තියෙන ඔක්කොම ඉවත් වුණාට පස්සේ මේ රවුම් ගෝලය නිකන් ඇකිලිච්චි හංකඩ කෑල්ලක් බවට පත් වෙනවා. ඇකිලුණු කමක්. හරියට වතුර පොරවා තියෙන සම්පසුන්ගේක වතුර ඉවත් කළාට පසුව ඒ සම්පසුන්ගේ හැකිලී දිස්සනවාසේ මේ ඇහැ අපි අල්ලාගෙන දැබළුවට මගේ ආත්මීය වශයෙන් ඒ ඇතුලේ තියෙන වතුර කොටස පොළොවට නැත්නම් කවර හෝ තැනකට වීසිකලා නම් ඇහැ කපලා ඇහැ පේන්නේ රවුමට නෙවෙයි හැකුළුණු හම් කැබැල්ලක් ලෙසින්. අර වතුර කොටසේ සත්‍යයක් කියලා ගන්නට කිසි දෙයක් නැහැ. ගැහණියක් කියලා ගන්නට කිසි දෙයක් නැහැ. පිරිමියෙක් කියලා ගන්නට කිසි දෙයක් නැහැ. එහි තියෙන්නේ ආපෝ ධාතුව ප්‍රධාන වශයෙන්. කළු ඉන්ද්‍රියාව කිත්තුව තියෙන තැන තද ගතියේ තියෙන්නේ මොකක්වත් නෙවෙයි ආපෝ ධාතුව සහිත පඨවි ධාතුව. මේ අය දන්නවා ඇති මේ මුළු විශ්වයම සැදී ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් මූල ධාතු හතරක්. පාසල් යන ළමයි දන්නවා ඇති ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන ආදී වශයෙන් කතා කරන්නේ මොනවද කියලා. මේවෙන් තමයි මේ නිර්මිත වෙලා තියෙන්නේ. මේ වතුර ගතියට තමයි ආත්මයක් කිව්වේ, වතුර ගතියට තමයි මම කිව්වේ, වතුර ගතිය තමයි මගේ කියලා අපි මෙතෙක් කල් ගත්තේ. දැන් ඇහැ අරගෙන ඇහැ පළලා එහි තියෙන වතුර කොටස් දෙස බලනකොට ඒ වතුර කොටස් තුළ සත්‍යයක්, ආත්මයක්, පුද්ගලයෙක් නැති බව අවබෝධ වන්නට ඕන. ඊළඟට හැම ඇහැ රටේට තියෙන හැම ඒක බැලුවට පස්සේ තනිකරම තද හං කැලක් වෙන කිසිවක් නෙවෙයි. එහි තියෙන්නේ අර කියපු
පඨවි ගතිය අධික ආපෝ ගතියෙන් එළවිච්ච තත්ත්වයක් විනා වෙන කිසිවක් නෙවෙයි. ඒකට සම කියලා අපි කතා කළාට එහි තියෙන්නේ එවැනිම ධාතු කොටසක්. එහි තියෙන වතුර කොටසත් සම්පූර්ණයෙන්ම වියලවා හැරියනම් අර ඇහැ සම්පූර්ණයෙන්ම උලංගයේ යන දූවිලි බවට පත් වෙනවා. මේ ඇහැ දූවිලි කරන්නට ඕනේද සමාධිමත් සිතකින්. මේවා ඔක්කොටම කරන්නට බෑ භාවනාව දියුණුවයි කරන්න මෙතනදී. ඇහැ ගන්නවා දැන් සිතින් පලනවා එහි වතුර කොටසම බාර කරනවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි. දැන් තියෙන්නේ ඇහි පිටපැත්ත හැම මේ සංකඩය දැන් ඒකේ තියෙන වතුර ගතිය වේදී ගියාට පසුව හරියට මේ බෙරේකට සබානකට ගහපු හං කැල්ලක් තේ අර අපේ මේ තෙතමනේ සහිතවම වියලි සමක් බවට පත් වෙනවා. ඒ වියලි සමත් සම්පූර්ණයෙන්ම කුඩු කළා නම් ඒ කුඩු ටික හුළඟේ පාවී ගොස් පොළොව මත පතිත වෙනවා. මෙන්න මේ පොළොව මතට පතිත කිරීම සමානසිකින් සමාධිමත් මනසින් කරන්නට ඕන. එහෙම කළොත් ඇහැ කියලා එකක් දිස්සෙනාද? අපි ඇහැ කියලා කතා කළාට මේ විදිහට දෙදුකුවාට පස්සේ ඇහැ කියලා දෙයක් දක්නට තියනවාද? ඉතුරු වෙනවද? ඇහැ ඇතුලේ තියෙන වතුර කොටස් පැත්තකට වේසි කරලා එහි යටි සම අර වගේ ඒකේ තියෙන වේලි ගතිය පස් බවට පත් කරලා අයින් කළා නම් ඇහැ කියන එක නොපෙනී යනවා. ඇහැ කියන්නේ ශූන්‍ය දෙයක් කියන්නේ ඒකයි. යම් චක්කුංකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනීනවා කියවේ ඔන්න ඔය නිසා ඇහැ ශූන්‍ය ධර්මයක් ආනන්ද ආත්මයක් වශයෙන් ගන්නටත් එහි කිසිවක් නැහැ. ආත්මයට අයත්යක් වශයෙන් ඒකේ ගන්නට කිසිවකුත් නැහැ. මේ தත්ය දැන් පෙනෙන්නට ඕන. ඊළඟ කොටස රූපා ශුන්‍යා අත්තේනවා අත්තනීනවා. ඇහැට පෙනෙන රූප ශූන්‍යයි ආත්ම වශයෙන් ආත්මීය වශයෙන්. දැන් කල්පනා කරන්න මේ ඇහැට පෙනෙන මේ ලෝකයේ තියෙන ඔක්කොම රූප මේ තමන්ගේ මේ මොහොතේ අයින් කරන්න හිතින් අන් ඒවා මමද මගේද එහෙම නැත්නම් තමන්ගේ පරිබාහිර ධර්මද තමන්ගේ මේ කියන බිත්ති මේ තියෙන ෆෑන් මේ දිස්සන ගැහණුන් මේ දිස්සන පිරිමින් තමන්ද අනුන්ද අත්‍යත්තිකද බාහිරද සමාගයේද පිටායේද සමාගයේ දුව කියලා හිතුවත් සමාගයේ පුතා කියලා හිතුවත් සමාගයේ ශරීරයේ කොටසක් දෙක පරිබාහිර ධර්මයක්. මෙන්න මේ පරිබාහිර භාවය සමාගයේ නොවන භාවය සිටින් දැකලා මේ ලෝකේ යම්තාක් හැට තේන තියෙන රූප තියනවා නම් මේ සමාගයේ රූපේ දැන හිතන්න තමන්ගෙම කියලා කමන්නේ. තමන්ගෙන් පරිබාහිර සියලුම රූප මම නොවේ මගේ නොවේ කියන බව දැන් දකින්න. තමාට අයිති දෙයක් නෙවෙයි. මේ දිස්සනවා මෙතන කැසට් රෙකෝඩ් එකක්. මේක මමද මගේද? මගේ කියලා මගේ හිතින් හිතා ගන්නට පුළුවන්. ඒකේ පාඩුව ඒකේ පාඩුවේ ඒකෝහේ පවතිනවා. මම මගේ සිතින් මගේ කියලා මම ගන්නවා. ඒ වගේ මේ ලෝකයේ තියෙන සීලෝම පණ ඇති සීලෝම දේවල් පැත්තකට ඒවැ පාඩුවේ ඒවා පැත්තකින් තිබෙනවා. අපේ සිතින් අපි ඒවා මමය නැත්නම් මගේය අපේය කියලා ග්‍රහණය කරනවා. මෙන්න මේ වැරදි අවබෝධය දැන් දැකලා ඇහැට පෙනෙන සියලුම රූප මම නොවේ මගේ නොවේ කියලා සිතින් දැන් අයින් කරන්නට ඕනේ සමාධිමත් සිතකින්. මේවා ප්‍රායෝගික වශයෙන් දැන්ම ක්‍රියාත්මක කරන්න. ගෙදර ගිහිල්ලා කරන ධර්ම නෙවෙයි. මේ කණින් අහලා අනිත් කණින් පිට කරන ධර්ම නෙවෙයි ප්‍රායෝගික ධර්ම නිවනට පමුණුවන ධර්ම. මේ ධර්ම ශ්‍රවණයේ අවසානයේදීම නිවන සාක්ෂාත් කරගන්නට නම් එලෙසින් කටයුතු කරන්නට ඕන. දැන් ඇහැට පෙනෙන රූප කියලා අපි ගත්තට අපි දකින්නේ මොනවද? අපි දකින්නේ ගයම් කිසි දෙයක තියෙන පාට ටිකක් හා හැඩයක් පමණයි. වෙන කිසිම දෙයක් අපි දකින්නේ නැහැ. යම් කිසි දෙයක් දකිනවා කියන්නේ යම් කිසි දෙයක තියෙන පාට අපි දකිනවා. නැත්තම් මේකේ තියෙන හැඩය දකිනවා. මේ කණුවක් උදාහරණයක් ගන්න. කණුව කියලා දකින්නේ මොකද? මේ කණුවේ ගාලා තියෙන පාට ටික නැත්තම් මේ හතරැස්සට උඩට තියෙන ස්වරූපය. ඕකේ ඇත්තේ තියෙන ඒවා අපිට දකින්නට බෑ පියවි ඇසින් රූප ගෙවුවට. මේ කණුව අපි දැන් මෙතන කඩලා මේක බැඳලා තියෙන gadol ටික එකින් එකට ගලවා මෙතන පැත්තකට දානවා කියලා හිතන්න. එතකොට කණුව දිස් වෙනවාද?
අපට කලින් කණුවක් පෙනුණා. මේ කණුවේ ඇතුලේ තියෙන ගඩොල් එකිනෙකට සම්බන්ධ කරලා මේ උඩට බැඳලා තියෙන ගඩොල් එකින් එක ගලවා පැත්තකින් දැමුවා. කණුව කියන එක දිස්සන්නේ නැහැ. කණුව කියන එක එතකොට හිස් දෙයක් නේද? අපි බොරුවට හිතින් හිතාගෙන ඉන්න දෙයක් ඇත්ත දෙයක් නෙවෙයි. දැන් ගඩොල කියලා අපි කතා කරන කණුව ආශ්‍රේ තිබුණ එක. ඒ ගඩොල් කැටේ අපි දකින්නේ මොනවද? ගඩොල් කැටේ. එහි තියෙන සතු පාට හෝ දුමුරු පාට නැත්නම් එහි තියෙන හැඩය. ඒ හැර වෙන දෙයක් දකින්නවා. අපි ගැහණියක් දකින්නවා කිව්වත් ඔච්චරයි, පිරිමියෙක් දකින්නවා කිව්වත් ඔච්චරයි, සත්‍යයක් දකින්නවා කිව්වත් එකයි, අජීවී දෙයක් දකින්නවා කිව්වත් ඔච්චරයි. යම් කිසි පාටක් දකින්නවා, යම් කිසි හැඩයක් දකින්නවා. අපේ මුලාවට මේවා සත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් නැත්නම් වස්තුන් වශයෙන් අල්ලා ගන්නවා. මේ මුලාව දැන් දකින්නට ඕන. එතකොට gadol කැටේ කීවත් ඒකත් කුඩු කොළොත් එහෙම සම්පූර්ණයෙන්ම පස් වෙන්නට gadol කැටේ දිස් වෙනවාද? gadol කැටේ නොපෙනී යනවා. සියුම් පස් කොටසක් තමයි ඉතුරු වෙන්නේ. දැන් පෙනෙනවාද gadol කැටේ කියලා දෙයක් ලෝකේ නැහැ. gadol කියන්නේ ශූන්‍ය දෙයක් කියලා, කිස් දෙයක් කියලා. පළමුවෙන් gadolක් මෙන් පෙනුණා. බෙදා බලනකොට කොටස් කරමින් විශ්ලේෂණය කරමින් බලන විට මෙහි ඇති gadolක් නැහැ, මෙහි ඇති කණුවක් නැහැ. මේ පාට කියන්නේ මොනවද? අපිට තියෙන පාට. ඒ තන් කිසිවක් නෙවෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු හතරේ සම්මිශ්‍රණය වීම නිසා අපට පෙන්눔 කරන ස්වરૂපයක් පමණයි. ඇති දෙයක් නෙවෙයි. නැති පාටක් ඇති ලෙසින් අපට පෙන්눔 කරනවා. මේ ධාතු හතරේ සංයෝගයෙන් සම්මිශ්‍රණයෙන් ඒ බව ඇති කරනවා. මේ කණුවේ එතකොට තියෙන්නේ මොනවද? අර කලින් කියපු පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු හතර. මේ වගේමයි අපේ ඇහැට පේන ලෝකේ යන්තා රූප තියෙනවා නම් ඒ සියලුම රූප මේ හැඩයට රැවටුණා, මේ පාටට රැවටුණා. මේ ධාතු වශයෙන් බලනකොට මේ සංඥාවල තියෙන මුලාව අපට තේරෙන්නට ඕන. එම නිසා මේ ඇහැට පේන රූප කොම මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මයක් නෙවෙයි, ආත්මයට අයිති දෙයක් නෙවෙයි. එම නිසාම බුදුරජාණන් වහන්සේ වදාරනවා රූපා ශුඤ්ඤා අත්තේනවා අත්තනීනවා. රූපයන් ශූන්‍යයි ආත්ම වශයෙන් සහ ආත්මී වශයෙන්. තමාගේ රූපේ දැන් බලන්නේ. ඇහැට පේනවා තමාගේ රූපය. තමන්ගේ ඇඟ. මේ ඇඟේ මොනවද තියෙන්නේ? මේ සම සම්පූර්ණයෙන්ම පොතක පිට කවරයක් ගලවනවාසේ ගැලෙවන අර මස් කඩවල එල්ලා තියෙන මස් වැදලි බවට මේ අපේ ඇඟපත් වෙනවා. අම සම්පූර්ණයෙන් ගලවලා පැත්තකට දාන්න දැන් සිටි. තමාගේ ඇඟයි. දැන් මොනවද දිස්සන්නේ? ලී වැක්කෙන්න පිළිකුල් සහිත දුක දහමන මස් වැදලි. මේ මස් වැදලි ඇස්සේ ගැහණුන් සිටිනාද? පිරිමෙන් සිටිනාද? තරුණ තරුණියන් දිස්සනාද? මහල්ලම් පෙනෙනවාද? මහල්ලම් පෙනෙනවාද? මස් වැදලි අංකඩින් වැහිලා සම ගලවලා පැත්තකට දැම්මොත් මේ සම කියන්නේ මොකද්ද? මතු පිටින් තියෙන කුණුහම කියන එක දැන් ගලවලා ඉවත් කළොත් ඔය සමේ තියෙන ලස්සන පෙනෙනවද? ඒ කුණුහමත් අපේ ඇඟේ කුණුහම ගියාට පස්සේ අපිට පේනවා ඇති, දැකලා ඇති. එකතු කරලා ගත්තොත් එහෙම ගියේ කුණුහමේ හැමක් කියලා එකක් ගන්නට තියනවාද? නැත්නම් මේ තියෙන්නේ පඨවි වැනි ධාතු කොටස් ටිකක්ද? ඒකට හැම කියලා ගත්තේ අන් කිසිවක් නෙවෙයි, මේ ධාතුන් හතරේ සම්මිශ්‍රණයක් නේද? ඇඟ ඇතුලේ මස් කියලා අපි ගත්තේ මස් සැදල්ලක්සේ දිස්සන මේ මුළු ඇඟම මෙලෙසින් ධාතු කොටස් බවට පත් වෙන ආකාරය අපි දකින්නට ඕන. ධාතු හතරක් තිබෙන හැර මෙහි ගැහැණියක් නැහැ, පිරිමියෙක් නැහැ, නැත්නම් කන නැති මේ අපි නොඑක ආකාරයෙන් කතා කරන කිසිම වස්තුවක් දක්නට ලැබෙන්නේ නැහැ. සියල්ල නිර්මිත වී ඇත්තේ මේ ධාතු හතරෙන්. ධාතු හතර හැර අන් කිසිවක් නැහැ. එබැවින්ම ඇහැට පේන සියලුම රූප ශූන්‍යයි, හිස්. මෙන්න මේ හිස් ස්වરૂපය මුළු විශ්වයටම අපට ඕනේ නම් පතුරවා හරින්නට පුළුවන් සමාධිමත් සිතකින්.
එවිට මුළු විශ්වයම අපට හිස් අභ්‍යවකාශයක් දිස්වනවා. දැන් චක්කු විඥාන ශුන්‍යං අත්තේනවා අත්තේනවා. ඇහැට පෙනෙන මේ ඇහැට රූප පෙන්වන්නට පස්සේ ඇහි දැනීමක් ඇති වෙනවා. ඒක ශූන්‍යයි ආත්ම වශයෙන් සහ ආත්මීය වශයෙන්. මේක හොඳට තේරුම් ගන්න. ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ ඒක දකින්න සිතක් ඇති වෙනවා. අපි අනිත් පැත්ත බලනකොටම අපි හිතමු ඉස්සරහින් දිස්සන කවරක හෝ දෙස බලාන මම ඒක දකින්න සිතක් මගේ සිත් තුළ පහළ වෙනවා. මගේ ඔළුව හිස මෙන්න පසකට හරවනකොටම අර දිස්සන රූපේ පේන්නේ නැතුව යනවා. ඒකේ එල්ලිලා පැති සිත එතනම විරුද්ධ වෙනවා. නැති වී යනවා. මේක තේරෙනවද? ඉස්සරහින් අපි මේ කණුව දෙස මෙහෙම බලනකොට කණුවක් කියලා අපිට පේනවා. අනිත් පැත්තට හිස ගලවනකොටම හරවනකොටම ඒ කණුවේ කෙනෙන සිත, ඒ කණුවේ එල්ලී පැවතුණු සිත එතනම නිරුද්ධ වෙනවා, නැති වෙනවා. මෙන්න මේ සිත තමයි මම කියලා, මගේ කියලා, ආත්මය කියලා අපි ගත්තේ. දැන් බලන්න උදාහරණ හොඳ ගැඹුරින් අහන්න. මේ කනුව දැකපු සිත මමය, මගේ ආත්මය, මම තමයි මේ බලන්නේ කියලා ගත්තා. ඒක තමයි මම, ඒක තමයි මගේ ආත්මය. දැන් මේක පේනවා චක්කු විඥානේ ඇහි පහළවන සිත රූප ගැටීම නිසා. දැන් මෙහෙම හරවනකොටම හිස ඒ සිත එතනම නිරුද්ධ වෙනවා. මොනවද ඉතුරු වෙන්නේ එතන ගන්නෙ? කිසි දෙයක් ඉතිරිලා තියෙනවද? ඒ නිරුද්ධ වීම දැස බලනකොට එතන සම්පූර්ණ කිස් බවක්, කිසිත් නැති දෙයක්. මේක දකින්නට ඕන. සමාධිමත් සිතින් දෙදෙනෙක් තුන්දෙනෙකුට හරි මේ ධර්මයේ මේ ඇසීම ප්‍රයෝජනවත් වේවි. මේ හිතින සියල්ලටම සියල්ල දෙනාටම ප්‍රයෝජනවත් නුවත්. එම නිසාම අපි මේ දේශනේ කරන්නේ. එතකොට දැන් ඒ දකින්න සිත මම නම්, මගේ ආත්මය නම්, ඒ සිත නිරුද්ධ වෙනකොට, ගිලිහි යනකොට මගේ ආත්මයට මම බවට මොකද සිදුවන්නේ? ඒකත් කඩාගෙන හැලෙන්නට ඕන. ඒ සිත මම නම්, ඒ සිත මගේ නම්, ඒ සිත නැති වෙනකොටම මම බවත්, මගේ බවත් නැතිවන්නට ඕන. එසේනම් චක්කු විඥානය කියන එක අපි මෙතෙක් මමයේ, මගේය කියලා ගත්තට සත්‍ය වශයෙන් එහි ගන්නට මගේ බවක්, ආත්මීය බවක්, ආත්මයට අයත් දෙයක් වශයෙන් ගන්නට කිසිවක් එහි තියනවද? සමාධියෙන් ප්‍රඥාවෙන් යුතුව බලන්නට ඕන. එසේ බලනකොට පේනවා ඒ කිසිවක් ගන්නට නැහැ. ඇතිවෙච්ච විඥාන සිටිවිලි නැතිවි යනවා. නැතිවි යනකොට ඒක ඔක්කොම හිස් දෙයක්. ගන්නට කිසිම හරයක්, සාරයක් නැති නිස්සරු නිෂ්ඵල දෙයක් බවට ඒකපත් වෙනවා. අපි මෙතෙක් කල රැවටුණා චක්කු විඥාණයට. මේ යථාර්ථය ඇත්තෙන්ම ගැඹුරු සමාධිමත් සිතකින් දකින්නකොට අපේ මුලාව අපටම අවබෝධ වන්නට ඕන. දැන් එමනිසයි චක්කු විඥාන ශුන්‍යං අත්තේනවා අත්තේනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් තියෙන්නේ මොකද්ද? චක්කු සම්පස්සෝ ශුන්‍යෝ අත්තේනවා අත්තේනවා. චක්කු සම්පස්සේ ශූන්‍යයි ආත්ම වශයෙන්, ආත්මීය වශයෙන්. මොකද්ද චක්කු සම්පස්සේ කියන්නේ? චක්කු සම්පස්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති චක්කු සම්පස්සෝ. ඇහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානයක් ඇති වුණා. ඒ තුන් දෙනාගේ එකතුවට චක්කු සම්පස්සේ කියලා කතා කරනවා. අපි මේ දක්වා කතා කරේ මොකද්ද? ඇහැ ගත්තා, රූපය ගත්තා. ඒක නිසා ඒ දෙක ගැටීම නිසා ඇති වුණු චිත්ත චක්කු විඥානය කියන එක අපි ගත්තා. මේ තුන් දෙනාගේ එකතුව, ඇහැ රූපේ චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුවයි අපි මේ චක්කු සම්පස්සේ කියලා ගත්තේ. අපි හිතමු ඇහැ පස්සකට දැම්මනම්, දැන් හිතින් දාන්න. රූපේ තවත් පැත්තකට දැම්මනම්, ඒ නිසා පහළ වෙන සිත තවත් පැත්තකට දැම්මනම් චක්කු සම්පස්සේ කියලා ගන්නට මොනවද ඉතුරු වන්නේ කියලා. මේ තුන් දෙනෙක් එකතු වෙලා අපි හිතමු මේ ඇඟිලි තුනයි කියලා. මේ ඇඟිලි තුන එකතු කරාට පස්සේ චක්කු සම්පස්සේ කියලා කියනවා. මේක රූපේ, මේක ඇහැ, මේක චක්කු විඥාන. ඇඟිලි තුන මෙසේ එකතු වෙලා තියෙනවා. මේ ඇඟිලි තුන කපලා පැත්තකට වීසි කරනවා. මෙතන මොනවද ගන්න ඉතුරු වෙන්නේ? කිසිත් නෑ, හිස් බවක්.
මේ චක්ක සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ධාන සම්පස්සෝ ආදී වශයෙන් මෙහෙම අපි කතා කළාට, මෙහෙම අපි මුලා වුණාට එහි ගන්නට මොනවද ඉතුරු වන්නේ? විදසුන් නැසින් ප්‍රඥා ඇසින් මේ දෙස බලනකොට කිසිත් නැති හිස් බව. මෙන්න මේ හිස් බව අපට පෙනෙන්නට ඕනේ. මේ හිස් බව නිසාම බුදුරජාණන් වහන්සේ වදාරනවා චක්කු සම්පස්සෝ ශුඤ්ඤෝ ආනන්ද අත්තේනවා අත්තේනිනවා කියලා. ආනන්දේ චක්ක සම්පස්සය ශූන්‍යයි ආත්ම වශයෙන් සහ ආත්මීය වශයෙන් කියලා. ඊළඟට කියන්නේ මොකද්ද? දැන් මේක දක්වා කියපු කරුණ තුළින් ඇහත් හිස් බව දකින්නට ඕනේ. ඇහැට පේන රූපත් ලෝකේ යන්තාකට ඒවත් හිස් බව දකින්නට ඕනේ. ඇහැ තුළින් පහළ වෙන සිත්ත් නම් ඒවත් ඔක්කොම හිස් බව දකින්නට ඕන. චක්ක සම්පස්සය කියලා කතා කළාට මේ තුන හැර කිසිවක් නැහැ. ඒකත් හිස් දෙයක් බව අපට අවබෝධ වන්නට ඕන. එන් යම් පිටං චක්ක සම්පස්ස පස්ත්‍ය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පේ ශුඤ්ඤං අත්ථීනවා අත්ථනීනවා. මේ ස්පර්ශයේ ඇතිවෙච්ච නිසා වේදනාවක් ඇති වෙනවා. ඇහැට රූපේ ගැටුණා, ඒක දැක්කට පස්සේ අපි තුමු ලස්සන දැක්කට පස්සේ ඒ තුنين විඥානයක් ඇති වුණාම ඒක නිසා ඇති වෙනවා සතුටු වේදනාවක්. අපි දැන් හිතමු ඇහැට නරක රූපයක් ගැටෙනවා, අසුචි වෙන කැත දෙයක් ගැටුණාට පස්සේ අපිට ඒකෙහි සතුටු වේදනාවක් ඇති වෙන්නේ, අසතුටු වේදනාවක්, දුක්ඛ වේදනාවක් ඇති වෙන්නේ. දැන් හිතන්න ලක්ෂණත් නැති, කැතක් නැති, ප්‍රියක් නොවන, අප්‍රියක් නොවන මැදහත් දෙයක් අපි දැක්කා. ඒ දකින්නකොට අපට ඇතිවන්නේ මැදහත් වේදනාවක්. සුඛ වේදනාවකුත් නෙවෙයි, දුක්ඛ වේදනාවකුත් නෙවෙයි. දැන් ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, දෙක ගැටුණා, විඥානයක් ඇති වුණා. මේ විඥානය ඇතිවීමත් මේ ඇහත් රූපයත් චක්ක සම්පස්සේ ඒ නිසා වේදනාවක් ඇති වෙනවා. අපි බලන දෘෂ්ටි කෝණයට අනුකූලව, බලන ආකාරයට අනුව සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා මැදහත්. දැන් කල්පනා කරන්න මේ වේදනාව හැම වෙලාවෙම පවතින ධර්මයක්ද නැත්නම් ඇතිවි නැතිවි යන ධර්මයක්ද කියලා. මේ ජීවිතේ පුරා අපි කොයිතරම්නම් ඇහෙන් රූප දැකලා සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා විඳලා තියනවාද? අද ඒ වකෝ මේ මොහොතේදී ඒ සියල්ලම එතනම විරුද්ධ වී ගොස්, නැති වී ගොස්, ඒ කිසිවක් නැහැ. මේ මොහොතේ යම් කිසි රූපයක් දැකලා අපේ සිත තුළ යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාවත් ඇති වෙච්ච ගමන්ම නැති වී යනවා, අනිත්‍යයට යනවා. දැන් මේ වේදනාව අපි විඳිනකොට බොහෝම අපි සුඛ වේදනාවට ඇලුම් කරනවා, දුක්ඛ වේදනාවට අපි ගැටෙනවා, උපේක්ෂා වේදනාවට මේකත් හොඳයි යන්තම් ඇති කියලා සමහර විට අපි හිතනවා. දුකින් ගැලවිච්ච ගමන් සුඛයක් ලැබෙන නිසා උපේක්ෂා වේදනාව ලැබීමටත් අපි ආශා කරනවා. මේ වේදනාව මම නම්, මේ වේදනාව ආත්ම නම්, මේ වේදනාව ආත්මයට අයත් දෙයක් නම් වේදනාව නැති වෙනකොට ඒ ආත්මයට මොකද වෙන්නේ? ඒ ආත්මයට අයත් දෙයට මොකද වෙන්නේ? උදාහරණයක් කියන්නේ මේ අතේ දිස්සන ලේස්ව වේදනාවයි කියලා. මේක තමයි සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා ත්‍රයම. නැත්තම් සැප දුක මැදහත් වේදනාව. මේක දැන් මගේ ආත්මය මම කියලා ගන්නවා. මේ වේදනාව මෙහෙම කඩාගෙන හැලෙනකොටම මෙතන මොනවද දිස්සන්නේ? මේ වේසව සම්පූර්ණයෙන් ගිලිහි ගියාම කිසිවක් නෑ. හිස් බව. වේදනාවත් එලෙසින්ම නිරුද්ධ වී යනකොට ඒ වේදනාවේ මම කියලා, මගේ කියලා, ආත්ම කියලා ගැනීමට කිසිවක් ඉතිරවන්නේ නෑ. හිස් දෙයක්, ශූන්‍ය දෙයක්, අනාත්ම දෙයක්. මේ తත්වය දැන් දකින්නට ඕනේ. දැන් ඇහැ ශූන්‍යයි. ඇහි වතුර කොටස්, පඨවි කොටස් වෙන් කළා. මොකක්වත් නෑ. ඇහැට පේන රූප ඔක්කොම ශූන්‍යයි. ඇහැ තුළින් ඇති වෙන චක් විඥාන, සිතිවිලි ඔක්කොම ඇති වී නැති වී යන කිස් ධර්ම. ඒ සම්පස්සේ නිසා ඇති වෙන වේදනාවල මම කියලා, මගේ කියලා ගත්තට කිසිත් නැති ධර්ම, අනිත්‍ය වූ අනාත්ම වූ ධර්ම, ශූන්‍ය වූ ධර්ම. මේ தත්ත්වය අවබෝධ වන්නට ඕන. මෙන්න මේ අවබෝධය දැන් පතුරවන්නේ කුමකටද? කන කෙරෙහි.
සෝත්‍ය ශූන්‍යයි. සෝතං ශුඤ්ඤං අත්තේනවා අත්තේනවා සද්දා ශුඤ්ඤා අත්තේනවා අත්තේනවා. මේ ආදී වශයෙන් දේශනාවේ සඳහන් වෙනවා. කන ඒ වගේම තමයි බෙදලා බලනකොට අපි කන කියලා කතා කළාට මේ බාහිර වශයෙන් තියෙන කම්පෙත්තට නෙවෙයි අපි කන කියලා කතා කරන්නේ. කන කියලා අපි කතා කරන්නේ ශබ්ද දොස් වැඩිලා ඒ ශබ්ද හඳුනා ගැනීමට හැකියතනක් තියෙනවා කම් බෙරේ තුල පොත්වල තියෙනවා එළුපොරේක හැඩයෙන් මේක යුතුයි කියලා. අන්න ඒකටයි අපි සෝතේ කියලා කන කියලා කතා කරන්නේ. කම්පෙත්ත නෙවෙයි. ඒක නැති වුණාට පස්සේ තමයි බිහිරි වෙන්නේ. කම්පෙත්ත නැතිලා නෙවෙයි. එතකොට මේ කම්පෙත්ත කනේ කියන කම්පෙත්තට කනේ කියන එක ඒ වැරදි අවබෝධය අයින් කරගන්න ඕන. කන කියලා අපි කතා කරන්නේ කම්බරේ සමීපයේ තියෙන ඒ ශබ්දයේ ඇදගන්න ශක්තිය ඇතිතන ඒ එතන මොකද්ද පවතින්නේ? පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ වායු ධාතු දෙකක්. කන කියලා අපි කතා කළාට එහි තියෙන පඨවි, ආපෝ, තේජෝ වායු වෙන් කළා නම් කන කියලා ගන්නට මොනවද එතන ඉතුරු වන්නේ? කිසිත් නැහැ. ඇහැ ශූන්‍ය වුණා තේම කනත් මෙලෙසින්ම ශූන්‍ය වෙනවා. දැන් මේ ශබ්ද කනට ඇවිල්ලා ගැදෙන ශබ්ද මේ ශබ්දවල හිස් බව දකින්නට ඕනේ. මොකද්ද ශබ්ද කියන්නේ? ධාතු දෙකක් එකට ගැටුණට පස්සේ යම් කිසි දෙයක් ඇති වෙනවා. නැත්නම් ධාමී වායෝ ධාතුව හිස් ගෝරයක් තුලින් පිට වෙනකොට අපිට ඇහෙන ගතියක් දැනෙනවා, ශබ්දයක් ඇති වෙනවා. මේ මා පිට කරන ශබ්ද අන් කිසිවක් නෙවෙයි. මේ කට ආස්සේ තියෙන නාලාස්යෙන් අරේ මේ ගුලම් පිටවීම නිසා යම් යම් ආකාර ශබ්ද පිට වෙනවා. මේ ශබ්ද අපි අගය කරනවා. මේවා හොඳයි, මේවා නරකයි, මේවා මැදහත් ආදී වශයෙන් අපි මුලාවෙන් මුලාවටපත් වෙලා. දැන් කල්පනා කරන්න. මා මේ කියන ධර්මයේ මේ පින්වත් අයගෙන් සමහර අය දෙකට තේරෙනවා. ඒ තේරෙන අය මේ ධර්මයේ රස විඳිනවා. ඒ ඇයට මේක මිහිරි. සමහර අය කෙනෙකුට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. නිකන් ওই බැලූ වතේ ඇහෙන නිසා අහගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ සිත් තුළ සමහර විට මේ ශබ්දයේ මේ බණ ඇහෙනකොට ඇතිවන්නේ දෝමනක්ෂයක් තරහ නිකන් අමනාපයක්. තවත් කෙනෙකුට මේ ධර්මයේ ඇහෙනකොට සතුටක්, තවත් කෙනෙකුට මඳහත් බවක්. දැන් අපි හිතමු මෙතෙන්නට ආවා කිසිම සිංහල වචනයක්වත් දන්නේ නැති දෙමළ මිනිස්සෙක්. නැත්නම් මේ සුද්දෙක් කියලා. මේ කියන්නේ මොනවද කියලා යට තේරෙනවා. මේවා නිකන් හරියට කෝච්චියක් යනකොට එන ශබ්ද වගේ. නැත්නම් කරත්තයක් පෙරලනකොට කරත්තයක් ඇදගෙන යනකොට අපි සෑහුම්දී අපි මොකක්වත් දලේ කිරීමක් නැහැ. ඔහුට ඒ වගේ. එතකොට මේ ශබ්ද වල තියෙන අගේ රඳා පවතින්නේ තමන් බලන ආකාරයට අනුව, තමන් හඳුනා ගන්න ආකාරයට අනුව. එකම ශබ්දයේ දෙමළට ඇහුනට පස්සේ මෙතන ඉන්නවා නම් සිංහල නොදන්න ඔහුට කිසි දෙයක් තේරෙන්නේ නැති නිසා මේක ධර්මයක් නෙවෙයි, ධර්ම දේශනාවක් නෙවෙයි, ගැඹුරු ධර්මයක් නෙවෙයි, අගයක් ඇති දෙයක් නෙවෙයි, නිකම් ශබ්ද මාත්‍රයක් පමණයි. නිලසින්ම තමයි සෑම ශබ්දයක්ම මේ ශබ්දයන්ගේ අගයීම අපි විසින් තීරණය කරන්නේ, අපි නිගමනය කරන්නේ අපේ සංඥාවට, අපේ හඳුනා ගැනීමට අනුකූලව. මේ සංඥාව, මේ හඳුනා ගැනීම, මේ අගයීම අපි සම්පූර්ණයෙන් ඉවත් කළා නම් මේ ලෝකයේ තියෙන ශබ්ද වලට මොකද සිදුවන්නේ? කිසිම වටිනාකමක් නැති නිර්ර්ථක ශබ්ද බවට ඒවාපත් වෙනවා. අපි මෙතෙක් කල අගයවුවා, අගයීම් කළා. මේ ඇගීම් වල තියෙන මුලාව අවබෝධ වෙනකොට, ප්‍රඥා ඇසින් දකින්නකොට අපිට මේ ලෝකයේ කවර ශබ්දයක් ඇති වුණත් ඒ ශබ්දවල කිසිම සාරයක් නැති බව අවබෝධ වෙනවා. නිස්සාර බව දකිනවා. මේ ශබ්ද ඇති වෙච්ච ගමන් නැති වෙනවා. Tamanට ඇහෙන ශබ්ද, මේ මා පිට කරන ශබ්ද, මේකින්වත් ඇයිද? මම කියලා, මගේ කියලා ඔයාලට ගන්න පුළුවන් මා පිට කරන ශබ්ද. මේ ලෝකේ යම් තාක් ශබ්ද බාහිර වශයෙන් ඇති වෙනවා නම් ඒ ශබ්ද මමද, මගේද කියලා දැන් කල්පනා කරන්න. මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, අන් අයගේ. ඇයි මේ අන් අයගේ ශබ්ද මමයේ, මගේ කියලා අපි නම් කරගන්නේ? ඒවට ගැටෙන්නේ ඇයි? ඒවට ඇලෙන්නේ ඇයි? මේක නගන්නකම නිසා. මෙන්න මේ ශබ්ද ඇති වෙච්ච ගමන් නැති වී යන ධර්ම. සමාගයේ ඇඟ තුල ඇති වුණා නම් ශබ්දයක්, ඒකත් ඇති වුණා, ඒකත් නැති වී යනවා.
ඇතිවෙන සද්දේ මම නම් මගේ නම් සද්දේ නැති වෙනකොට මම බවත් මගේ බවත් නිරුද්ධ වී යනවා. මේ தත්ත්වය දකින්නට ඕන. දැන් ඇහැ කන තියෙනවා සද්දේ වැටෙනවා කනේ ශබ්ද ඇති වුනහම සෝත විඥානයේ ශබ්ද ඇසීමේ සිතක් පහළ වෙනවා. මා මේ වචනයක් පිට කරන්න මේ අයගේ සිත් පහළ වෙනවා කනේ පහළ වෙන. මේ සිත් එතනම ඇතිවි නැතිවි යනවා. මේ සිත් වල තමයි මගේ ආත්මය මම කියලා ගත්තේ. දැන් මම මේ පිට කරන ශබ්ද ඔක්කොම නතර කරනවා. මේ අයගේ කනේ පහළ වෙන සිත් වලට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ සිත් ඔක්කොම ඉවරයි. එකක්වත් නැහැ. කලින් ආත්ම කියලා ගත්තට මොනවද ආත්ම කියලා ගන්නට ඉතුරු වෙලා තියෙන්නේ? සම්පූර්ණ හිස් දෙයක්. මේ හිස් බව දකින්නට ඕන. එතකොට චක්කු සෝත සම්පස්සේ කියලා අර කලින් චක්කු සම්පස්සේට අනුකූලවම හිතුවොත් එහෙම ඒකෙත් ගන්නට දෙයක් නැහැ. සද්දයයි කනයි ඒ නිසා ඇති වෙන සිතයි හැර මොකක්වත් සෝත සම්පස්සේ කියලා ගන්නට දෙයක් නැහැ. ඒක නිසා යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් මේ කියන්නේ කනේ ශබ්දයේ ගැටීම නිසා මේ අයගේ සිත් තුළ සමහර කෙනෙකුගේ මා කීවි සෝමනස්සේ සමහර කෙනෙකුගේ උපේක්ෂාව සමහර කෙනෙකුට දෝමනස්සේ මේ වෙලාවේ පහළ වෙන්නේ. මේ ධර්මයේ තේරෙන්නේ නැති අයට මොනවද මේ හාමුදුරුවෝ දේශා බාන අපබ්‍රංශ කියලා අතතරේ යමනාප ගහකට සිටින්නක් තමයි ඇතිවන්නේ. තේරෙන අය ධම්ම රසයේ විඳිනවා. නොතේරෙන අය ගැටෙනවා. ධම්ම රසයේ විඳින අයට සුඛ වේදනාවක් ඇති වෙනවා. කිසිත් නැති අයට නැදහත් වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාවල් සද්දේ නැති වෙනකොටම නැති යනවා. ඒ වේදනාව මම නම් මගේ නම් වේදනාව ඒ වේදනාව නැති වෙනකොට මම බවත් මගේ බවත් නැති වී නිරුද්ධ වී යනවා. එතකොට ඇහැ යම්සේ ශූන්‍යද රූප ශූන්‍යද ඇහැයි රූපයි ගැටීම නිසා චක්කු විඥානයේ යම්සේ ශූන්‍ය භාවයටපත් වෙනවද ඒ තුලින් ඇති වෙන වේදනාව ශූන්‍යත්වයටපත් වෙනවද ඉල්ලෙසින්ම කනත් හිස් වෙනවා ශූන්‍ය භාවයටපත් වෙනවා ශබ්දත් එලසයි ශබ්ද දැනගැනීමේ සිතත් එලසයි ඒ වගේමයි කන තුලින් ඇති වෙන වේදනාවත් එලෙසින්ම ශූන්‍ය භාවයටපත් වෙනවා දැන් මේක අනිත් ඉන්ද්‍රයන්ට පතුරවන්නට ඕනේ. එක එක විස්තර කිරීමට අවශ්‍ය නැහැ. නාසය ධාතු මාත්‍රයක්. ගන්ධ සුවඳ කියන්නේ ඒ ධාතු මාත්‍රයක්. ඒ තුලින් ඇතිවන විඥානි ඇති වී නැති වී යන තිස් බවක්. ගන්ධ සුවඳ දැනීම නිසා පහළ වෙන වේදනාව අර කලින් කී වාසයේම අනිත්‍ය දෙයක්. දැන් ඇහැ සම්පූර්ණයෙන්ම ගලවලා රූපත් එක්ක ශූන්‍යයි කියලා අයින් කරන්න සිටින්. යම් කාර්යෝකේ රූප තියෙනවා නම් මේ ඇස් දෙකක් සහිත ඒ සියලුම රූප මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි පැත්තකට අයින් කරන්න සමාධිපස්සිතකි. කනට ඇහෙන ශබ්ද ඒ දැනගන්නා සිත් ඒ තුලින් ඇති වෙන වේදනා ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කන් දෙක දෙපැත්තට ගලවලා දාන්න ශබ්ද සහිතවම සෝත විඥාන සෝත සම්පස්ස ඒ තුලින් ඇති වෙන වේදනා සහිතවම මෙලෙසින්ම නාසය ගඳ සුවඳ ඒ නිසා පහළ වෙන සිත ඒන් නැති වෙන වේදනාව මේ එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා නාසයත් ගලවලා ඒකට අරමුණු වන ධර්මත් සමගම අයින් කරන්න. දැන් දිව කියලා කිව්වත් එතන පඨවි ආපෝ තේජෝ ධාතු හතරක් වායෝ සමග දිවට දැනෙන රස ඒ ධාතු හතරක් ඒ තුළින් පහළ වෙන විඥානියත් මම නෙවෙයි මගේ නෙවෙයි ඇති වී නැති වී යන නාම මාත්‍රයක් ඒ නිසා ඇතින වේදනාවත් ආත්ම වශයෙන් ගන්නට දෙයක් නෙවෙයි නිකන් ඇති වී හේතුන් නිසා ඇති වී නැති වී යන ධර්මයක් ශූන්‍ය දෙයක් දිව සහිත දිවට දැනෙන රස සහිත වේදනාවත් විඥානියත් ඒ තුළින් ඇතිවන අයින් කරන්න සමාධිමත් සිටින් දැන් මුළු කයම කය දැනෙනවා කයට පොට්ටබ්බ ඇඟට හැටෙන රූප දැනෙනවා යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පසුව මුළු කයම පඨවි ආපෝ තේජෝ වායෝ බව ඉස්සෙල්ලා පෙන්වුවා කයට හැටෙන රූපත් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර අන් කිසිවක් නෙවෙයි කයට හැටෙන රූප නිසා ඇතිවෙන විඥානේ ඇති වෙච්ච ගමන්ම නැති වී යනවා කයේ ඇතිවෙන විඥානේ මම නම් මගේ නම් විඥානේ නිරුද්ධ වෙනකොට ඒ මම මගේ බවත් නිරුද්ධ වෙනවා නැති වෙනවා ඒක නිසා කයේ පහළ වෙන දැනීම ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි
කය නිසා, කයේ හැපීම නිසා යම් කිසි සුඛ වේදනාවක් අපි විඳිනවා නම් ඒ සියල්ලම එතනම ගිලිහි යනවා. ඒ වේදනාව මම කියලා ගත්තනම් වේදනාව නිරුද්ධ වෙනකොටම මම බවත් මගේ ආත්ම භාවයත් නිරුද්ධ වෙනවා. අනාත්මයි ශූන්‍යයි කියන බව දැකලා මුළු කයට හම්බෙන්න යම්තා පොට්ටබ්බ ධර්ම තියෙනවා නම් ඒවා ඒ තුලින් ඇතිවෙන විඥානයත් ඒ තුලින් ඇතිවෙන වේදනාවත් සියල්ලම දැන් මනසින් සමාධිමත් සිතින් පැත්තකට දාන්න. කන පසකට වීසිකලා, නාසය පසකට දැම්මා, දිව පසකට දැම්මා, ඇහැ පසකට දැම්මා, මුළු ශරීරයම පසකට වීසිකලා. දැන් සමාධිමත් සිතකින් ප්‍රඥා ඇසකින් මේ හරියට කළා නම් සිතින්ම සිත දෙස බලන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මුළු ඇඟම සිතට වැටෙන්නේ නැහැ. අහසයි සිතයි පාවෙනවා බඳු හිස් ස්වરૂපයක් දැන් පෙනී යන්නට ඕන. හරියට මේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් දැක ඇසුවනම් සමාධිමත් සිතකින් ප්‍රඥාව යොදවමින් මෙතන සම්පූර්ණ හිස් බවක් දැක්කෙන්නේ. අපේ ශරීරය අපේ සිතට අරමුණු වන්නේ නැහැ. අහසේ සිත පාවෙනවා. දැන් නිවන දෙසටයි අපි මේ පින්වත් අය ඒ දුටු අය යොමු කරන්නේ. මා කියන විදිහට දැන් කටයුතු කරන්න. මේ හිස් බව දෙසම බලාගෙන මේ හිස් බව තමයි මම කියලා, මගේ ආත්මය කියලා දැන් ගන්නට ඉතුරු වෙලා තියෙන්නේ. මේ හිස් බව නැති වෙනකොට මගේ බව, මගේ ආත්ම භාවයක් නැති වී යනවා. දැන් ගන්නට කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. රූප ඔක්කොම ඉවරයි. තේරෙන්නේ හිස් බවක් සායේ දැනෙන ගතියක්. ඒක තමයි ආත්ම වශයෙන් මගේ කියලා ගන්නට ඉතුරු උනේ. මේක හැම වෙලාවෙම පවතින්නේ අනිත්‍ය දෙයක්, නැති වී යන දෙයක්. එහෙමනම් මේ හිස් බව දැනෙන ගතිය මගේ ආත්මයක් නෙවෙයි, අනාත්මයි. මේකත් අනිත්‍යයි. මේ හිස් බවත් අනිත්‍යයි. එබැවින්ම මේ අනාත්මයි කියලා සිහිපත් කරන්න. මේ හිස් බව අනිත්‍යයි, මේ හිස් බව අනාත්මයි. මේ දැනෙන හිස් රූපේ අනිත්‍යයි, ඒක අනාත්මයි. මේ හිස් රූපේ අනිත්‍යයි, ඒක දැනෙන ගතිය අනාත්මයි. මේදී තවත් හිස් බවක් හිතට අවබෝධ වෙවි. සයල්ල නිවුණා වෙන තත්ත්වයක්. මේකත් අනිත්‍යයි, මේකත් අනාත්මයි කියලා සිහිපත් කරනවා. මේදී නිවන සිතට අරමුණු වනවා. එසේ නුණා නම් මේ හිස් බව දෙසම දැන් සිතින් බලාගෙන මෙසේ සිහිපත් කරන්න. මා කියනකොට දනිමි 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 දනිමි. දැන් සිත නිරුද්ධ වී ගියාසේ දැනෙනවා නම් ඒකත් අනිත්‍යයි, ඒකත් අනාත්මයි. සිතේ නිවී යාමක් දැක්කා නම් ඒ නිවී යාමක් අනිත්‍යයි, ඒකත් අනාත්මයි. මෙහිදීත් අපේ සිතට නිවන අරමුණු වනවා. එසේත් නොවනවා නම් මේ හිස් බව දෙස දැන් බලන්න සිතින්, ප්‍රඥා සමාධි සිතින් මෙන්න හිස් බව දැනෙන ස්වરૂපය, දැනෙන ගතිය දෙස ඊළඟට බලන්න. නැවතත් හිස් බව දෙස බලනවා. මෙන්න හිස් බව සිතින්, මෙන්න හිස් බව දැනෙන ගතිය, මෙන්න හිස් බව, මෙන්න ඒ දැනෙන ස්වરૂපය, මෙන්න හිස් බව, මෙන්න ඒ දැනෙන ස්වરૂපයේ මෙතන දෙකක් තියෙනවා. නාම රූප. හිස් බව කියන්නේ ආකාශ ධාතු රූපයක්. දැනෙන්නේ නාමයකින්, නාම රූප දෙකක්. මෙන්න හිස් බව, මෙන්න දැනෙන ගතිය. මේ දෙක දැන් දෙකසට සිතින් අයින් කරන්න. හිස් බව වෙනම ධර්මයක්, ඒක දැනෙන ගතිය තවත් ධර්මයක්. මනසින් සමාධිමත් සිතින් දෙක දෙකසට අයින් කරන්න. දැන් තවත් ගැඹුරු සමාධිමත් හිස් බවක් අවබෝධ වේවි, වැටහෙවි. මෙයත් අනිත්‍යයි, මෙයත් අනාත්මයි. මෙයත් අනිත්‍යයි, මේ ගැඹුරු සමාධියත් අනිත්‍යයි, අනාත්මයි. මේ ධර්මයක් අනිත්‍යයි, අනාත්මයි. මෙහිදී නිවන හිතට අරමුණු වනවා. මේ ආකාරයෙන් නිවන අවබෝධ කරන්නට බැරි නම් ගැඹුරු ප්‍රඥාවක් තියෙන අය පමණක් උට මේ කළ හැකි. ඒ හිස් බවෙම දැන් සිටින්න. ඒ හිස් බව දැනෙනකොට
ශාන්ත සුඛ වේදනාවක් ඒ තුළ තියෙනවා. දැන් අපිට ඒක අත්දකින්නට පුළුවන්. ඒ හිස් භවයේම සිටගෙන මෙන්න එහි තියෙන සුඛ වේදනාව, මෙන්න එහි තියෙන සුඛ වේදනාව, මෙන්න එහි තියෙන සුඛ සාත වේදනාව කියා ඒ දෙස සිතින් බලන්න. මෙන්න ඒ සුඛ සාත වේදනාව හිස් බව දැනෙන ගතිය, දැනෙන ගතිය, දැනෙන ගතිය, දැනෙන ගතිය කියලා දැනෙන ගතිය දෙස බලන්න. මෙන්න හිස් බව කියන සංඥාව, මෙන්න දැනෙන ගතිය කියන සංඥාව කියලා ඒ දෙස දැන් බලන්න. මේ ධර්ම තුන පැත්තකට සිතින් අයින් කරන්න. දැන් තවත් හිස් බවක් ඇති වෙවි. මේ හිස් බවත් අනිත්‍ය ධර්මයක්, අනාත්ම ධර්මයක්, මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒ හිස් බවත් අනිත්‍යයි, අනාත්මයි, ශූන්‍යයි. ඒ හිස් බවත් අනිත්‍යයි, අනාත්මයි. මෙහිදී තවත් හිස් බවක් දක්නට පුළුවන්, අත්දකින්නට. ඒ හිස් බවත් ඒකාන්තයෙන්ම අනිත්‍ය වූ අනාත්ම වූ ධර්ම. මේ හිස් බවත් අනිත්‍යයි, අනාත්මයි. එයත් අනිත්‍යයි, එයත් අනාත්මයි. මෙහිදී හිතට නිවන අරමුණු වෙනවා. හොඳයි, මේ දේශනාව අපි මෙතනින් නිම කරන්නම්. මේ පින්වත් අයට මේ භූමිය තුලදී මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මා කියූ පරිදි නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට අපෝසත් වුණා නම් මේ ධර්ම දේශනාව ඇසීමේ කුසල ශක්තිය නිසා මේ පින්වත් අයට කවදා හෝ දවසක බලාපොරොත්තු වූ පරිදි අමා මහ නිවන සාක්ෂාත් කිරීමේ වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාද කරන්නම්, ප්‍රාර්ථනා කරන්නම්. දැන් ප්‍රමාණවත්